organizational behavior කියන සබ්ජෙක්ට් එකේ යටතේ අපි කරපු වීඩියෝත් එක්ක එකතු වෙලා හිටිය ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන වගේම අලුතෙන් අපිත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපේ අද පස්වෙනි වීඩියෝ එකේ යටතේ අපි අද කරන්න යන්නේ motivational applications කියන මාතෘකාව යටතේ තමයි අපි කතා කරන්න යන්නේ. මේක organizational behavior කියන පාඩම යටතේ තියෙන වැදගත් මාතෘකාවක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. අපි ගිහිල්ලා බලමු එහෙනම් මේ මාතෘකාව යටතේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි යාළුවනේ. එහෙනම් motivational applications කියන පාඩම යටතේ අපි අද කතා කරන්න යන කරුණු ටික තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. එතකොට motivation applications කියන පාඩමේදී අපි කතා කරන්නේ අපි දැන් motivational theories කියන එක පාඩම් කරා. එතකොට මේ theories වගේ දේවල් පාවිච්චි කරලා employees ලව motivate කරන්න පුළුවන් ප්‍රධාන විදි කිහිපයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ පෙන්නලා තියෙන modules ඒ programs වගේ දේවල් යොදාගෙන කොහොමද employees ලව motivate කරන්න කියන එක තමයි අපි අද motivation applications කියන පාඩම යටතේ කතා කරන්න යන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු මේ එක එකට මේ මොනවද කියලා. හරි. එහෙනම් අපේ පළවෙනි sub heading එක තමයි job characteristic model කියන එක. අපි දැන් තේරුම් ගමු මේ job characteristic model කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට මේ job characteristic model කියන එකෙන් අපි කියන්නේ මේ core job dimensions කියන ටික. මේ core job dimensions කියන ටිකයි මේ personal and work outcomes කියන දෙකයි අතර තියෙන සම්බන්ධය ගැන තමයි මේ job characteristic model එකෙන් පෙන්නන්නේ. මේ personal and work outcomes කියන්නේ personal outcomes කියලා කියන්නේ අපි ඉන්ඩිවිජුවල් කෙනෙක් කියන නැත්නම් අපි සේවකයෙක් විදිහට අපි බලාපොරොත්තු වෙන outcomes අපිට ලැබෙන outcomes ටික. සේවකයෙක් විදිහට මේක ලැබෙන නිසා හම්බෙන outcomes work outcomes කියන්නේ අපි කම්පැනි එක විදිහට සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන outcomes. එහෙම නැත්නම් මේක නිසා අපිට කම්පැනි එකට ලැබෙන outcomes ටික work outcomes කියනවා. personal outcome කියන්නේ මේක නිසා සේවකයට ලැබෙන ටික work outcomes කියන මේක නිසා අපේ කම්පැනියට හම්බෙන ටික. එතකොට මේ core job dimensions personal and work outcomes කියන දෙක අතර තියෙන සම්බන්ධය ගැන තමයි මේ job characteristic model එකෙන් අපි කතා කරන්නේ. එතකොට මේ job dimensions යටතේ පහක් දක්වලා තියෙනවා. අන්න ඒ පහ ගැන අපි මුලින්ම කතා කරලා ඉන්නේ. එතකොට මේක ගැන කතා කරද්දී පළවෙනියෙන්ම තියෙන මේ skill variety කියන එක මොකක්ද කියන්නේ කියලා බලමු. skill variety කියලා කියන්නේ අපි කම්පැනි කරන යම්කිසි කාර්යයක්, ටාස්ක් එකක්. යම්කිසි ටාස්ක් එකක් කරනවා නම් ඒ ටාස්ක් එක අපිට කරන්න කොතරම් ස්කිල්ස් ප්‍රමාණයක් ඕනේද කියන එක තමයි skill variety කියන එකෙන් කියන්නේ. මගේ කම්පැනි කරන කාර්යය මට ඉටු කරන්න නම් කොපමණ ස්කිල්ස් ප්‍රමාණයක් මා සතු තියෙන්න ඕනේද කියන එක තමයි මගේ skill variety එකෙන් කියන්නේ. එතකොට ඊළඟට task identity කියන එක ගත්තොත් task identity කියන එකෙන් කියන්නේ අපේ කම්පැනි ඕගනයිසේෂන් එකේ රන් වෙන process එක දිහා බැලුවාම මම කරන කාර්යය කොතරම් identificableද? ඒ කියන්නේ කොතරම් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවද කියන එක. දැන් අපි ගැලුවොත් අපේ මේක ගත්තොත් අපේ කැම්පස් එක ගත්තොත් එතකොට අපි කැම්පස් එකක් ගත්තාම ක්ලීනින් සර්විස් එකේ ඉන්න කෙනා ක්ලීන් කරන එයාගේ ජොබ් එකේ ටාස්ක් එක ටාස්ක් අයිඩෙන්ටිටි එක ගත්තොත් එයාගේ ජොබ් එකේ ටාස්ක් අයිඩෙන්ටිටි එක ගොඩක් අඩුයි. මොකද ඒක කැපිලා පේනවා අඩුයි. හැබැයි ලෙක්චරර් කෙනෙක්ගේ ටාස්ක් අයිඩෙන්ටිටි එක ගත්තොත් ලෙක්චරර්ගේ ටාස්ක් අයිඩෙන්ටිටි එක ඉතාමත් වැඩි. මොකද කැම්පස් එකක් කියපු ගමන්ම ලෙක්චරර් මතක් වෙන තරම්ම එයාගේ ටාස්ක් අයිඩෙන්ටිටි එක ඉතාමත් වැඩි. එතකොට අපි කතා කරමු ටාස්ක් සිග්නිෆිකන්ස් කියන්නේ. ටාස්ක් සිග්නිෆිකන්ස් කියන එකෙන් කියන්නේ අපි කම්පැනි එක ඇතුලේ කරන කාර්යය, කියන්නේ මම කරන කාර්යය අනිකුත් පුද්ගලයන්ට කොතරම් බලපෑමක් කරනවාද කියන එක. ඒකෙදි වෙන්නේ අපේ කාර්යය කොතරම් වැදගත්ද, අපේ කාර්යය කොතරම් ඉම්පැක්ට් එකක් අනිත් අයට දෙනවද කියන එක තමයි ටාස්ක් සිග්නිෆිකන්ට් එකෙන් කියන්නේ. එතකොට මේක ගත්තොත් උදාහරණයක් විදිහට වැඩ කරන කෙනා පොළව අතු ගෑවේ නැහැ කියලා කැම්පස් එකේ කාර්යයන් එක දවසකට නැවතිලා යන්නේ නැහැ. එක දවසක් අතු ගෑවේ නැහැ කියලා ඒක නැති වෙලා යන්නේ නැහැ. හැබැයි ලෙක්චරර් කෙනෙක් කැම්පස් එකට ආවේ නැහැ කියනවා නම් අන්න එතකොට ස්ටුඩන්ට්ස්ලාට වෙන ඉම්පැක්ට් එක ඉතාමත් වැඩි. මොකද ලෙක්චර් එක තියන්න බෑ ලෙක්චරර් නැතුව. ඒකට ලෙක්චරර්ගේ ටාස්ක් සිග්නිෆිකන්ස් එක ඉතාමත් වැඩි. එතකොට මේ ඔටොනොමි කියන එක ගැන කතා කරොත් ඔටොනොමි කියන එකේදී වෙන්නේ අපිට කම්පැනි එකකින් කොච්චර තීරණ ගැනීමට ෆ්‍රීඩම් එකක් ලබා දීලා තියෙනවද? කම්පැනි එකකින් අපිට කොච්චර තීරණ ගැනීමට
ෆ්‍රීඩම් එකක් ලබා දීලා තියෙන ගන්න හරි වැඩ කරන්න හරි මොනවට හරි අපිට ලබා දීලා තියෙන ෆ්‍රීඩම් එක තමයි ඔටොනොමි කියලා අපි කියන්නේ. ඒතර මෙන්න ෆීඩ්බැක් කියලා කියන්නේ අපි කරන කාර්යයේ performance එක පිළිබඳව අපිට කොතරම් තොරතුරු ලැබෙනවාද කියන එක තමයි ෆීඩ්බැක් කියන්නේ. දැන් අපි ලෙක්චරර්ස්ලා ගත්තාම යාළුවගේ ෆීඩ්බැක් එක වැඩි. මොකද ස්ටුඩන්ට්ස්ලා කෙලින්ම ලෙක්චරර්ස්ලාත් එක්ක සම්බන්ධ වෙනවා, ඔෆිස් එකට සම්බන්ධ වෙනවා. එතකොට ලෙක්චරර්ට දැනගන්න පුළුවන් එයා කරපු පාඩම කොච්චර හොඳට කරාද, ඒකේ performance එක කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඉතින් ලෙක්චරර් කෙනෙක්ගේ ෆීඩ්බැක් එක ඊටමත් වැඩි. එතකොට මේ ෆීඩ්බැක්ස් මේ ෆීඩ්බැක් ඔටොනොමි ටාස්ක් සිග්නිෆිකන්ස් ටාස්ක් අයිඩෙන්ටිටි ස්කිල් වෙරයිටි කියන කෝච් ඔෆ් ඩයිමෙන්ෂන්ස් නිසා අපේ යම්කිසි පුද්ගලයෙක්ගේ සයිකොලොජිකල් ස්ටේටස් එකට බලපෑම් ටිකක් වෙනවා. කියන්නේ මේ කෝච් ඔෆ් ඩයිමෙන්ෂන්ස් හොඳට තියෙනවා නම් ජොබ් එක කෝච් ඔෆ් ඩයිමෙන්ෂන්ස් වැඩි නම් එතකොට සයිකොලොජිකල් ස්ටේටස් එකට බලපෑමක් වෙනවා. ඒ සයිකොලොජිකල් ස්ටේටස් එකේ පොසිටිව් පැත්තට තමයි බලපෑම වෙන්නේ මේවා වැඩි වෙන තරමට. මේවා වැඩි වෙද්දී සයිකොලොජිකල් ස්ටේටස් එකේ පොසිටිව් පැත්තට වෙන බලපෑම තමයි වැඩි වෙන්නේ. එතකොට අපේ මම කරන ජොබ් එකේ නැත්නම් අපි කරන ජොබ් එකට ස්කිල් වෙරයිටි, ටාස්ක් අයිඩෙන්ටිටි, ටාස්ක් සිග්නිෆිකන්ස් කියන තුන ගොඩක් තියෙනවා නම් ඒකෙන් අපිට ලැබෙන සයිකොලොජිකල් ස්ටේටස් එක තමයි experience meaningfulness of work කියලා කියන්නේ. එතකොට මේවා වැඩි වෙන තරමට අපි දන්නවා අපි කරන වැඩේ තේරුම මොකක්ද කියලා. අපි කරන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. මේ තුන වැඩි වෙනකොට අපි දන්නවා අපේ කොච්චර වැදගත්ද, අපේකට කොච්චර ස්කිල්ස් ඕනේද, අපේ ටාස්ක් අයිඩෙන්ටිටි එක කොහොමද. ඒ හින්දා අපේ එක්ස්පීරියන්ස් අපේ එම්ප්ලොයි කෙනෙක් එක්ස්පීරියන්ස් කරනවා meaningfulness of work කියන සයිකොලොජිකල් ස්ටේටස් එක එක්ස්පීරියන්ස් කරනවා එම්ප්ලොයි කෙනෙක් මේවා තුන තියෙනවා. එතකොට ඔටොනොමි කියන එක තියෙනවා නම් එම්ප්ලොයි කෙනෙක් එක්ස්පීරියන්ස් කරනවා responsibility for work. මෙයා කියන්නේ ඔටොනොමි එක තියෙනවා කියන්නේ එයාට ෆ්‍රීඩම් එකක් තියෙනවා හැමදේම කරන්න. එතකොට තව කෙනෙක් මැදිහත් වෙන්නේ නැහැ කියන්නේ තනිකර වගකීම ඒ තීරණය ගන්න කෙනා සතු වෙනවා. එතකොට තීරණ ගන්න ෆ්‍රීඩම් එක තියෙනවා නම් ඒ එම්ප්ලොයි එක්ස්පීරියන්ස් කරනවා responsibility for work කියන එක. එතකොට එයා තමන් කරපු කාර්ය පිළිබඳ රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕනේ, එක්ස්පීරියන්ස් එක ගන්නවා. එතකොට එයාට ලැබෙනවා මේකින්ද එයා එක්ස්පීරියන්ස් කරනවා responsibility for work කියන සයිකොලොජිකල් ස්ටේටස් එක. එතකොට ෆීඩ්බැක් කියන එක එයාට එයා කරපු දේ පිළිබඳ තොරතුරු ලැබෙනවා නම් එයා ලබා ගන්නවා knowledge එකක්, ඒකත් සයිකොලොජිකල් ස්ටේටස් එකක්. එයා එක්ස්පීරියන්ස් කරනවා knowledge for result කියන සයිකොලොජිකල් ස්ටේටස් එක. එතකොට මේ සයිකොලොජිකල් ස්ටේටස් ටික ඇති වුණාම එයා හොඳට මොටිවේට් වෙනවා. එයාගේ සයිකොලොජිකල් ස්ටේටස් එක පොසිටිව් පැත්තට තමයි යන්නේ. මේවා හොඳට තියෙනවා නම් මේ කිව්වොත් මේ සයිකොලොජිකල් ස්ටේටස් තුන එයාට ඇති වෙලා ඒ හින්දා එයාගේ පර්සනල් අවුට්කම්ස් වගේම වර්ක් අවුට්කම් ටික තමයි මෙතන තියෙන්නේ. මේවා නිසා ඇතිවෙන අවුට්කම්ස් ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙහෙම වුණාම මෙහෙම මොටිවේට් වුණාම වෙන අවුට්කම්ස් ටික ගත්තාම පළවෙනියටම වෙන්නේ එයා ඉන්ටර්නලි මොටිවේට් වෙන්නේ. එක්ස්ටර්නලි නෙමෙයි මොටිවේට් වෙන්නේ, ඉන්ටර්නලි. ඉන්ට්‍රිස්ටික් මොටිවේෂන් එකක් තමයි ඇති වෙන්නේ. මොකද මේවා ටික ජොබ් එකේ තියනවා කියලා එයාගේ හිත ඇතුළෙන්ම තමයි සතුටු වෙන්නේ. එතකොට මෙතන හරි ඉන්ටර්නල් මොටිවේෂන් එකක්. එහෙම නැත්නම් ඉන්ට්‍රිස්ටික් මොටිවේෂන් එකක් තමයි ඇති වෙන්නේ. එතකොට ඉන්ටර්නල් මොටිවේෂන් එකක් එහෙම නැත්නම් ඉන්ට්‍රිස්ටික් මොටිවේෂන් එකක් ඇති වුණාම එයා සැටිස්ෆැක්ෂන් එකක් තමයි ඇති වෙන්නේ. මොටිවේෂන් එකක් තියෙනවා නම් එයා ජොබ් එක පිළිබඳ සැටිස්ෆයි වෙනවා. එතකොට හයි සැටිස්ෆැක්ෂන් එකක් ඇති වෙනවා. සැටිස්ෆැක්ෂන් එකක් ඇති වුණාම වෙන්නේ අපේ performance එක වැඩි වෙනවා. හයි performance එකක් ඇති වෙනවා. අපේ performance එක වැඩි වෙන්නේ කොහොමද? අපි කැමැත්තෙන් ජොබ් එක කරනවා, අපි මොටිවේට් වෙලා ඉන්නවා, අපි හොඳට වැඩ කරනවා, අපි මේ ජොබ් එකට කැමති නම් අපි ඇබ්සන්ට් වෙන එක අඩු වෙනවා. අපි එන්නේ නැති දවස් ගන්න අඩු වෙනවා. මොකද අපි කැමැත්තෙන් ජොබ් එක කරනවා. අපි කැමැත්තෙන් ජොබ් එක කරනවා නම් අපි ඇබ්සන්ට් වෙන්නේ නැතුව වැඩ කරනවා. එතකොට අපේ ඇබ්සන්ටිසම් එක අඩු වෙනවා. ඒ වගේම කම්පැනි හැර යන ප්‍රමාණය අඩු වෙනවා. මොකද ජොබ් එක කරන්නේ සතුටින් නම් අපි ඒ කම්පැනි එක කවදාවත් දාලා යන්නේ නැහැ. එතකොට ඒ හින්දා මේ අවුට්කම්ස් ටික ඇති වෙනවා මේ ටික හින්දා. අන්න එහෙමයි මේ ජොබ් කැරක්ටරිස්ටික් මොඩල් එක අපිට විස්තර කරන්න පුළුවන්. අපි එතකොට තව ඉස්සරහට ගිහිල්ලා බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. හරි එහෙනම් අපි දැන් බලමු දෙවැනියට කතා කරන්න තියෙන ක්‍රමය එහෙම නැත්නම් මේ මෙතඩ් එක මොකක්ද කියලා.
දෙවෙනියට මොටිවේට් කරන්න පාවිච්චි කරන මෙතඩ් එකක් තමයි job designing and scheduling කියලා කියන්නේ. මේකේ යටතේ අපිට දක්වන්න පුළුවන් මේ ක්‍රම තුන. ඒකේ යටතේ තියෙන ක්‍රම තුනක් තියෙනවා job rotation, job enlargement, job enrichment කියලා. මෙතන job rotation කියන එකේදී වෙන්නේ employees ලා motivate කරන්න එහෙම නැත්නම් එයාලගේ dissatisfaction එක අඩු කරන්න බලාගෙන එයාලව දවසින් දවස එක එක වැඩවලට يعني එක එක task වලට යොදවනවා. يعني අද හිටියේ කොහෙද? හෙට ඉන්නේ තව දැනක. අන්න එහෙම එකම කම්පැනි ඇතුලේ තියෙන task වලට එයාලා මාරු කරනවා. මේකට හොඳ example එකක් තමයි අපේ banks. banks ගත්තාම මේ ක්‍රමය ගොඩක් පාවිච්චි කරනවා. මෙයාලා ගොඩක් වෙලාවට සේවකෙක් කම්පැනිට ආවම එයාලා මුලින්ම දානවා අපි හිතමු cashier එකට දැම්මනම් cash දෙන්න cash මේවා කරන්න වැඩවලට දැම්මම ඊට පස්සේ checks වලට දානවා. ඊට පස්සේ bank open කරන්න දානවා. ඊළඟට finance department දානවා. අන්න එහෙම එයාලා කරන task එක මාරු කරනවා එක එකට. මේක ගොඩක් වාසිදායකයි මොකද එකම job එකේ ඉන්නවට වඩා කට්ටිය motivation වෙලා නැත්නම් motivated වෙලා මේ වැඩේ කරනවා. ඒ හින්දා මේ motivate කරන්න තමයි මේ job rotation කියන ක්‍රමය පාවිච්චි කරන්නේ. එතකොට මේ job enlargement කියන එකේදී වෙන්නේ horizontal expansion එකක්. ඒ කියන්නේ horizontal expansion එකක් වෙද්දි මෙතන මෙයාට පුළුවන් තරම් tasks තමයි දෙන්නේ. අලුතෙන් task දෙනවා. කියන්නේ දැන් තියෙන task මේ ගන්න නම් එයාට මෙතන තියෙන task අපි හිතමු දෙකක් කරනවා කියලා. මෙයාට තව task තුනක් දෙනවා. එතකොට මේක horizontal expansion එක. තව task දෙන්න horizontal expansion එකක් විදියට තව වැඩිපුර වෙනවා එයාට task. එතකොට මෙතන job enrichment කියන එකේදී වෙන්නේ එයාට දෙන්නේ responsibilities. මෙයාට දෙන්නේ responsibilities තමයි දෙන්නේ මේක vertical expansion එක. task ගන්න මෙහෙම තියෙනවා. ඒ වුණාට මෙයාට කරන්න තියෙන responsibilities. එයාට තියෙන වගකීම් ප්‍රමාණය වැඩි කරන් යනවා. මේක vertical expansion එක. මේක horizontal expansion එක. පුළුවන් තරම් task තමයි දෙන්නේ. මෙයාට පුළුවන් තරම් task තමයි දෙන්නේ. මෙයාට දෙන්නේ responsibilities. මෙයාට පුළුවන් තරම් responsibilities දෙන්නේ. මෙයාට task තමයි දෙන්නේ. හරි. එතකොට මේ job enrichment කියන එක කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. මේ කියන්නේ යම් කිසි කෙනෙකුට responsibilities ලබා දෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ක්‍රම ගැන අපි ඊළඟට කතා කරමු මොනවද මේ ක්‍රම වගේම ඒකේ result එක මොනවද කියලා. හරි. දැන් අපි බලමු job enrichment කියන එක. නැත්නම් vertical expansion එක එහෙම නැත්නම් කෙනෙකුට responsibilities දෙන්න පුළුවන් ක්‍රම ගැන කතා කරද්දී එහෙම කරන්න පුළුවන් ක්‍රම පහක් ගැන මෙතනදී අපි කතා කරනවා. පළවෙනි එක තමයි combined task. ඒ කියන්නේ තව task එකක් දෙනවා. කලින් යාට task දෙකක responsibility එකක් තිබ්බා. දැන් යාට තව task එකක් දුන්නාම task තුනක responsibility එකක් වෙනවා. එතකොට යාගේ responsibility එක වැඩි වෙලා තියෙනවා. කලින් එකේ වගේ අර කිව්වා වගේ ටාස්ක් එකක් වැඩි වෙලා තියෙනවා. මෙතනදී රෙස්පොන්සිබිලිටි එකක් වැඩි වෙලා තියෙනවා. එයාට රෙස්පොන්සිබිලිටි එක හතරක් කරොත් එතකොට එයාගේ මේ ටාස්ක් එක හතරක් කරොත් එතකොට එයාගේ රෙස්පොන්සිබිලිටි එක දැන් ටාස්ක් හතරක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට කම්බයින් කරන්න පුළුවන් තව ටාස්ක් එහෙම එයාගේ රෙස්පොන්සිබිලිටි එක වැඩි කරන්න පුළුවන්. එතකොට මෙහෙම කරාම එයාගේ ටාස්ක් අයිඩෙන්ටිටි එක වැඩි වෙනවා. ටාස්ක් අයිඩෙන්ටිටි කියන එක වැඩි වෙනවා. ඒ වගේම skill variety කියන එක වැඩි වෙනවා. මොකද මෙයාට දැන් task ගන්න කලින් එයා කරේ 2යි දැන් එයා task 4ක් කරනවා. එතකොට කම්පැනි එකේ process එක ගත්තාම task 2ක් කරන කෙනෙක්ගේ task ප්‍රමාණයට වඩා task 4ක් කරද්දී ඒක කැපිලා පේනවා. process එක දිහා බැලුවාම task 4ක් කරනකොට ඒක කැපිලා පේනවා. task 2ක් කරනවට වඩා task 4ක් කරද්දී ඒක වඩා identifiable වෙනවා. එතකොට මේ task identity එක වැඩි වෙනවා. ඒ වගේම task identity එක වැඩි වෙනවා වගේම මෙතන skill variety එක වැඩි වෙනවා. මොකද එයාට task දෙකක් කරන්න ඕනේ skills දෙකයි නම් දැන් එයාට task 4ක් කරන්න එයාට skills 4ක් ඕනේ. එයාට ඕනේ skills ප්‍රමාණය තව වැඩි වෙලා තියෙනවා. එතකොට skill variety එක වැඩි වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි ගත්තාම ඊළඟ එක ඊළඟට අපි කරන්නේ create natural work units. හරි. ඒක ගත්තාම කලින් organization එක අපි CA group වලට තමයි බෙදලා තියෙන්නේ. මුලින් තිබ්බේ CA group. එතකොට මම ඇවිල්ලා මේ CA group එකකින් එක්කෙනෙක් තමයි මම. හරි.
ඊට පස්සේ අපි දැන් මේ natural work unit එකක් හදනවා. මේක 10 100 තිබ්බේ දැන් 10 group වලට බෙදෙනවා. එතකොට මම 10න් එක්කෙනෙක් මම. දැන් මම 10න් එක්කෙනෙක්. එතකොට මම 10න් එක්කෙනෙක් නම් මම මේ group එකේ කරන task එක ගත්තොත් මගේ task identity එක වැඩි වෙනවා. ඒ වගේම මගේ significance එක වැඩි වෙනවා. මොකද මම කලින් 100 දෙනෙක්ගෙන් එක්කෙනෙක්. දැන් මම 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්. 10 දෙනෙක්ගේ group එකේ මම එක්කෙනෙක් නම් මම 100 දෙනෙක්ගේ එක්කෙනෙක් වුණාට වඩා මගේ task එක දැන් මේ 10 දෙනා කියන group එක ඇතුලේ වඩා කැපී පේනවා. වඩා identifiable වෙනවා. ඒ කියන්නේ මගේ task identity එක වැඩි වෙනවා. එතකොට මගේ task significance එක ගත්තොත් කලින් මම 100කින් එක්කෙනෙක්. එතකොට මම කරන කාර්යයේ තියෙන වැදගත්කම එහෙම නැත්නම් මගේ කරන කාර්ය අනිත් අයට ඉම්පැක්ට් වෙන ප්‍රමාණය අඩුයි. හැබැයි දැන් මම 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් ඉඳලා මම කරන කාර්ය මේ කියන්නේ මගේ කාර්යයේ වැදගත්කමත් වැඩි. මගේ කාර්යය මේ 10 දෙනාගේ group එකට කරන ඉම්පැක්ට් එකත් ගොඩක් වැඩි. එතකොට task significance එකත් වැඩි වෙනවා. එතකොට අපි කතා කරොත් ඊළඟ එක ගැන. අපි එතකොට කතා කරොත් established class මේ client relationship කියලා කිව්වොත් establish කරන එකේදී ගත්තොත් මෙතනදී කරන්නේ clients ලත් එක්ක තියෙන සම්බන්ධතාවය තවත් වැඩි දුරට ගෙනියනවා තවත් වැඩි කරනවා කියන අදහස එන්නේ. එතකොට එහෙම කරාම මට client ලත් එක්ක දක්වන්න ඕනේ දායකත්වය තව වැඩි වෙනවා. client ලත් එක්ක කතා කරන්න වෙනවා. client ලත් එක්ක විස්තර කතා කරන්න වෙනවා. එයාට තොරතුරු ලබා දෙන්න වෙනවා. එයාලා එක්ක සුවදව සම්බන්ධතාව තියාගන්න වෙනවා. එතකොට මට ඒක කරන්න නම් skills ගොඩක් ඕනේ වෙනවා. එතකොට මගේ skill variety එක වැඩි වෙනවා. skill variety එක වැඩි වෙනවා class මේ client relationship එක establish කරාම. එතකොට ඒ වගේම මට තව ඕන වෙන දේ තමයි මගේ autonomy එක මට ඕන වෙනවා. autonomy එකත් වැඩි වෙනවා. මොකද client කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම client කෙනෙක් ඇවිල්ලා suggestion එකක් ගන්න අපෙන් දෙයක් ඇහුවාම අපිට මැනේජ්මන්ට් එකෙන් තොරතුරක් එනකන් ඉන්න බෑ. අපිට එවලම රෙස්පොන්ස් කරන්න වෙනවා. ඒ හින්දා මට තීරණ ගන්න වේ වගේ මේ කටයුතු කරන්න ඒ තොරතුරු ලබා දෙන්න අවශ්‍ය ෆ්‍රීඩම් එක තියෙන්න ඕනේ. ඔටොනොමි එක තියෙන්න ඕනේ. එතකොට ඔටොනොමි එකත් මගේ වැඩි වෙනවා. ඒ වගේම මගේ තව වැඩි වෙනවා ෆීඩ්බැක් කියන එක. මොකද ක්ලයන්ට් කෙනෙක් එක්ක මම ගනුදෙනු කරනකොට මම ක්ලයන්ට්ට හොඳට සැලකුවොත් ක්ලයන්ට් එවලෙම හරි කියනවා මැනේජ්මන්ට් එකට මම මෙහෙම හොඳට සැලකුවා කියලා. එතකොට මම හොඳ නැති විදිහට සැලකුවොත් ක්ලයන්ට් එවලෙම මැනේජ්මන්ට් එකට දන්නවා මම හොඳට සැලකුවේ නැහැ කියලා. එතකොට මම කරන දේ සම්බන්ධව තොරතුරු මට ලැබෙන වේගය වැඩි වෙනවා කලින් තිබ්බට වඩා. එතකොට මගේ ෆීඩ්බැක් කියන එක වැඩි වෙනවා, ඔටොනොමි වැඩි වෙනවා, ඒ වගේම ස්කිල් variety කියන එක වැඩි වෙනවා client relationship එක establish කරාම. අපි එතකොට ඊළඟ එකට ගිහින් බලමු. එතකොට අපි ඊළඟ එක ගැන කතා කරොත් මෙතනදි වෙන්නේ expand job vertically. vertically කියලා අදහස් කරන්නේ responsibilities තව දෙනවා කියන එක. responsibilities දෙනවා. task නෙමෙයි මෙතනදි දෙන්නේ. මෙතනදි දෙන්නේ අපි responsibilities. ඒ කියන්නේ අපි කියනවා දැන් මම බලා ගන්නවා කියමුකෝ තව මම මේ ඉන්නේ මම දැන් දෙන්නෙක්ව බලා ගන්නවා. එතකොට මට තව responsibility එකක් දෙනවා මෙයාවත් බලා ගන්න කියලා. එතකොට දැන් මගේ responsibility එක 1 2 3. එතකොට මගේ responsibility එක වැඩි වෙනවා. එතකොට මගේ expand කරලා තියෙන job එක vertically. vertically තමයි මාව expand වෙන්නේ. තව responsibility දුන්නොත් මගේ එක expand වෙන්නේ තවත් vertically තමයි expand වෙන්නේ. හරි. එතකොට මෙතනදී අපිට vertically responsibilities දෙන්න අපිට ඕන වෙන්නේ අපේ වැඩි වෙන්නේ autonomy කියන එක තමයි වැඩි වෙන්නේ. මොකද අපිට responsibility එක වැඩි කරන්න අපිට freedom එක තමයි වැඩි වෙන්නේ. මොකද අපිට තීරණ ගන්න තියෙන freedom එක අපිට දෙයක් කරන්න තියෙන freedom එක වැඩි වෙන එක තමයි වෙන්නේ අපිට තව තවත් responsibilities දෙනකොට. ඒක එහෙම වුණාම අපි බලමු ඊළඟට open feedback channels කියන එක. open feedback channels කියන්නේ
අපි සර්වේ එතකොට ඔය ක්වෙස්චනර්ස් වගේ දේවල් හදලා කස්ටමර්ස්ලාට අපේ ක්ලයන්ට්ස්ලාට එහෙම නැත්නම් අපිත් එක්ක වැඩ කරන අනිත් අයට මේවා ලබා දීලා අපේ කොහොමද ෆීඩ්බැක් එක අපේ ෆීඩ්බැක්ස් ගන්නවා. අපි උදාහරණයක් විදිහට අපි කැම්පස් වල ලෙක්චරර්ස්ලා හොඳද නැරකද කියලා අර කොලේක එනවා එකේ ඉනම් 5 වෙනකන් දාන්න අපි එහෙම දාලා දෙනවා. ඒ වගේ ෆීඩ්බැක් ෂීට්ස් සර්වේස් වගේ ඒවා Google Docs හරි මොන හරි පාවිච්චි කරලා මේ ෆීඩ්බැක් channels open කරනවා. එතකොට ෆීඩ්බැක් channels open කරාම කස්ටමර්ස්ලා අපි ගැන විස්තර කම්පැනි එකට ලබා දෙන්න පටන් ගන්නවා ඒ ෆීඩ්බැක් channels හරහා. එතකොට ඒක නිසා වැඩි වෙනවා අපිට හම් වෙන ෆීඩ්බැක් කියන එක වැඩි වෙනවා. අපිට අපි කරපු දේ හොඳද නරකද කියලා ලැබෙන තොරතුරු අපේ performance එක කොහොමද කියලා හම්බෙන තොරතුරු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේකෙදි responsibility එක වැඩි වෙන්නේ අපි ඒ කියන්නේ මේ job enrichment එකක් වෙන්නේ මොකද අපි feedback channels open කරාට පස්සේ අපි කරන කාර්ය පිළිබඳ වඩාත් වගකීමෙන් අපිට කටයුතු කරන්න වෙනවා. මොකද තොරතුරු ලැබෙන වේගය වැඩි හින්දා. ඒ හින්දා අපිට තව responsibility එකක් add වෙනවා මේ open feedback channels කියන එක හේතු කරගෙන. හරි නේද යාළුවනේ? මේ job enrichment එහෙම නැත්නම් job designing job scheduling කියන එක යටතේ අපිට කතා කරන්න තියෙන මේ තුන ගැන අපි job rotation, job enlargement, job enrichment කියන තුනම ගැන කතා කරා. අපි බලමු ඊළඟ method එක කොහොමද කියලා.